2011 පේපරේ සාකච්ඡා කරන්න තියෙන්නේ. එදාසේ 11 පේපරයට උත්තර නැති අය හරි වැරදි දැන් හරි දාගන්න. පළවෙනි ප්‍රශ්නයෙන් අහන්නේ who invented the analytic engine? විශ්ලේෂණාත්මක එන්ජිම සොයාගන්න ලැබිය කවුරුන් විසින්ද? ඉතින් ඔයාලා මම හිතන්නේ මේකේ උත්තරේ දන්නවා. දැන් උත්තරේ යට යන්න කලින් අපි බලමු බේස් පැස්කල් හොයාගත්තේ මොනවාද? ඉතින් ඔයාලා නෝට් එකේ මම කිය පොඩි ෂෝට් නෝට් එකක් වගේ යනවා කියලා මේ MCQ එකත් එක්ක. ඔයාලා පොතේ ලියන්න මේ ටික. මොනවාද? බේස් පැස්කල් නම ලිව්වා. බේස් පැස්කල් ගේ නම ලිව්වා. එයා මොනවද හොයාගත්තේ? පැස්කල් ලයින් එක. නේද? එහෙම නැත්නම් අපි කියන ගණක යන්ත්‍රය. එතකොට ඒකෙ තිබිච්ච සුවිශේෂීතාවක් තියෙනවනේ ඒක ලියන්නක් ගාලා. වෙලා හරින්න එපා ඉක්මනට මේ කතා කරන ගමන් ලියන්න. ඒතර පැස්කල් හොයාගත්ත පැස්කල් ලයින් එක. එහෙම නැත්නම් ගණක යන්ත්‍රය. එයාට කරන්න පුළුවන් උනේ මොනවද? එකතු කරන්නයි අඩු කරන්නයි විතරයි. හරි? ඊළඟට මේක ඉතුරු ඒවලට යන්න කලින් පැස්කල් ලයින් එක දිනු කරලා හදපු තව උපකරණයක් තිබුණා. ඒක ගැනත් උතනම ලියලා දාන්න. ස්ටෙප් ත්‍රිකෝණ කියන එක. හරි? ගොඩ්ෆ්‍රී විල්හෙල්ම් කියන එක්කෙනා තමයි ඒක හොයාගත්තේ. ස්ටෙප් ත්‍රිකෝණ එක. ඒක ගැනත් ලියන්න. එයාට එකතු කරන්න අඩු කරන්න විතර නෙවෙයි වැඩි කරන්න බෙදන්නත් පුළුවන් වුණා කියන එකත් ලියා ගන්න. හරි? එතකොට පැස්කල් ගැන විතරයි මම මේ තාම කතා කරේ. සහ ඊට අමතරව පැස්කල් ගැන කතා කරද්දි මතක් වුණා ගොඩ්ෆ්‍රී විල්හෙල්ම් ගැන. ඒවා ලියා ගන්න. හරි? මුල් පේපර් දෙක තුනේ පොඩ්ඩක් මේ ටික අපි හිමින් යනවා පේපර් ටිකක් කල් යනවා කරන්න. දෙවෙනි ප්‍රශ්නය. දෙවෙනි එක චාල්ස් බෙබේජ්. ඒක බලන්න චාල්ස් බෙබේජ් මොනවද හොයාගත්ත දේවල්? මොනවද හොයාගත්ත දේවල්? ඩිෆරන්ස් එන්ජින් එක හොයාගත්තා. ඇනලයිටික් එන්ජින් එක හොයාගත්තා. ඒ ඇරෙන්න එයාට විශේෂයෙන් සුවිශේෂී නමක් කිව්වා. ඒ නම මොකක්ද කියලා ලියන්න. හරි. ඇනලයිටික් එන්ජින් එක හොයාගත්තා. ඩිෆරන්ස් එන්ජින් එක හොයාගත්තා. පරිගණකයේ පියා කියන නමත් ලැබුණා. එතකොට අපේ උත්තරේ වෙන්නේ ප්‍රශ්නෙට මේක. right. ඊළඟට ජෝන් වෝන් නිව්මාන්. ජෝන් වෝන් නිව්මාන් මොනවද හොයාගත්තේ? එයා හොයාගත්තේ ඇත්තටම සංකල්පයක්. ජෝන් වෝන් නිව්මාන් හොයාගත්තේ සංකල්පයක්. ඒ කියන්නේ වර්තමාන තියෙන නූතන පරිගණක නිර්මිත. එහෙම නැත්නම් අපි කියනවා කම්පියුටර් ආකිටෙක්චර් එක. මොඩර්න් කම්පියුටර් ආකිටෙක්චර් එකේ හොයාගත්ත කෙනා වෙන්නේ ජෝන් වෝන් නිව්මාන්. එතනදී චාල්ස් බෙබේජ්ගේ ජෝන් වෝන් නිව්මාන්ගේ කියපු අදහස් දෙකක් පොඩ්ඩක් බලමු. ජෝන් වෝන් නිව්මාන් කිව්ව එකේ චාල්ස් බෙබේජ් කියපු එකේ වෙනස මොකද්ද? චාල්ස් බෙබේජ් කිව්වා එයාට පරිගණකයේ පියා කියන්නේ හේතුනේ එයාගේ සංකල්පය තුළ තිබුණා ඉන්පුට් තිබුණා අවුට්පුට් තිබුණා ප්‍රොසෙස් තිබුණා ස්ටෝරේජස් තිබුණා. හරි. ඒ කියන්නේ චාල්ස් බෙබේජ්ගේ ඇනලයිටික් එන්ජින් එක කියන උපකරණෙත් එක්ක ගත්තම එයා ওই සංකල්ප හතරත් එක්ක තමයි කතා කරේ. වර්තමාන පරිගණකෙත් ওই හතර තියෙනවා. එහෙමනම් ජෝන් වෝන් නිව්මාන් මොනවද අලුතෙන් ගෙනාවේ? අලුතෙන් ගෙනාව දේ තමයි ජෝන් වෝන් නිව්මාන් දැන් චාල්ස් බෙබේජ් කියපු විදිහට ඉන්පුට් දුන්නම ප්‍රොසෙස් වෙලා අවුට්පුට් දෙනවා. ඕනනම් අපිට අවුට්පුට් එක ස්ටෝරේජ් එකේ තියාගන්න පුළුවන්. හරි. ජෝන් වෝන් නිව්මාන් කිව්වේ ස්ටෝර්ඩ් ප්‍රෝග්‍රෑම් වලින්. ඒ කියන්නේ අපි කියන සංචිත ස්ටෝර්ඩ් ප්‍රෝග්‍රෑම්. සංචිත වැඩසටහන් වලින්. පරිගණකේ ක්‍රියාත්මක කරන්න පුළුවන් කියන එක තමයි යා කියන්නේ. ඒක අපි යන වර්තමානයේ ගත්තොත් එහෙම අපි කම්පියුටර් එකේ Windows හරි මොනවා හරි ඔපරේටින් සිස්ටම් එකක් දාලා තියෙන ඒකෙන් තමයි කම්පියුටරේ බූට් වෙන්නේ. ක්‍රියාත්මක වෙන්නේ. හරි. එතකොට ඒක ඇවිල්ලා ස්ටෝර්ඩ් ප්‍රෝග්‍රෑම් එක. සංචිත කළ වැඩසටහන තමයි තියෙන්නේ. ඒතර ඒ සංකල්පය ගෙනාවේ ජෝන් වෝන් නිව්මාන්. ඊළඟ ජෝන් වී ඇටනසෝෆ්. ඒතර ඇටනසෝෆ් ගැන අපිට තනියෙන් කතා කරන්න බෑ. ක්ලිෆර්ඩ් බෙරි කියන එක්කෙනා ගැන කතා කරන්න වෙනවා.
පළවෙනි ඩිජිටල් පරිගණකයේ නිර්මාතෘවරයා ABC කියන පරිගණකයේ නිර්මාතෘවරුන්ගෙන් එක්කෙනෙක් තමයි ජෝන් වී ඇටනසෝෆ් කියලා කියන්නේ. ජෝන් වී ඇටනසෝෆ් සහ ක්ලිෆර්ඩ් බෙරි දෙන්නගෙන් එක්කෙනෙක් මට හරියට මතක නැහැ කොයි එක්කෙනාද එක්කෙනෙක් ගුරුවරයා අනිත් එක්කෙනා ගෝලයා දෙන්න එකතු වෙලා හදපු පරිගණකයක් තමයි ABC පරිගණකය කියලා කියන්නේ. හරි. ඒතර ඒ වගේ අපේ ඔය තියෙන හැම දෙයකම ඔයාලා හොයන්න ඕනේ කවුද මොනවාද හෙව්වේ කියන ටික නෝට් එකක් ලියා ගන්න. එතකොට ඔයාලට ලේසි මේ ආයෙසරයකට පාඩම් කරනකොට ඒ ටික පාඩම් කරගත්තත් ඇති. එතකොට ඊට අමතරව ඔයාලට පුළුවන් ඕනනම් ඔතන නැති දේවල් ටික. ඔතන නැති දේවල් ටිකත් ඕනනම් පාවිච්චි කරන්න. කියන්නේ ඔතන නැති දේවල් තියෙනවා. ඒ කියන්නේ ඔතන නැති නම් තියෙනවනේ. එයාලවත් ඕනනම් හොයලා බැලුවේ. හරිනේ. ඉතින් එතකොට මේ සමහර ඒවා අතර සම්බන්ධකමක් තියෙනවා. දැන් උදාහරණයක් ගත්තා ජෝන් වෝ නිව්මාන්ගේ සංකල්පය පාවිච්චි කරලා තමයි ජෝන් පෙස්පේකට් කියන එක්කෙනා හෙඩ්වැක් කියන පරිගණක නිර්මාණය කරන්නේ. හරි. ජෝන් මවුලි සහ ජෝන් පෙස්පේකට් කියන දෙන්න එකතු වෙලා තමයි ඒක හදන්නේ. ඉතින් ඒ වගේ ඔය ප්‍රශ්නෙට ඔයාලා උත්තරය හොයන එකට අමතරව ඕක හරහා ඔයාලා පොඩි ෂෝට් නෝට් එකක් හදන්න. ඉතින් මම දැන් මේ කියපු ඒවා උදව්වක් විදියට කිව්වේ. මම ඒ කියපු ටිකට අමතරව තව ඔයාලා උතනම ලියා ගන්න. ඊටු ටිකත් හොයන්න. එතකොට ෂෝට් නෝට් එකක් වගේ වෙනවා. ඊළඟට අපි දෙවෙනි ප්‍රශ්නෙට යමු. දෙවෙනි ප්‍රශ්නේ දෙවෙනි පරම්පරාවේ පරිගණක වල භාවිතා වන්නේ පහත සඳහන් කවර තාක්ෂණයද? ඒක නම් ඔයාලට ලේසි. ඉතින් මෙතන මම ඔයාලට පරම්පරා ටික ලියලා දැම්මේ. මොකද පළවෙනි පරම්පරාව වැකුම් ටියුබ්. දෙවෙනි පරම්පරාව ඉන්ටග්‍රේටඩ් සර්කිට්. sorry මේ IC මේ ට්‍රාන්සිස්ටර් අංක 1 2 3 4 ඔය විදිහට යන්නේ. ඒතර ඕකෙන් අපිට අපේ ප්‍රශ්නෙට උත්තරේ හොයා ගන්න පුළුවන්. පැහැදිලි නේද? ඒතර දෙකනේ අපෙන් අහන්නේ. 4 එන්නේ එතකොට උත්තරේ. ඊළඟට answer sheet of multiple choice questions paper can be read with ඒ කියන්නේ අපේ බහුවර්ණ ප්‍රශ්න පත්‍රය. බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ පිළිතුරු කියවිය හැක්කේ මොකෙන්ද කියලා අපෙන් අහනවා. බහුවර්ණ ප්‍රශ්න පත්‍රය ඒක ඇත්තටම පිළිතුරු කියවන්න පුළුවන් OMR එකකින්. හරි. OMR එකෙන් තමයි පුළුවන් වෙන්නේ. OMR එකෙන් තමයි පුළුවන්. නමුත් මෙතන OMR කියන උත්තරේ නෑ. හරි. ඒකයි මම ප්‍රශ්න පටන් ගද්දිම කිව්වේ අපිට හැමතිස්සෙම හරි උත්තරේ හම්බෙන්නේ වඩා නිවැරදි එක තෝරන්න වෙන්නේ. ඒ නිසා මෙතන තියෙන ඒවයින් අපිට ගන්න වෙන්නේ OMR කියලා කියන්නේ එක පැත්තකින් OMR එකක් කියලා කිව්වම ඔප්ටිකල් මාක් රීඩ් එකකින් එයාට මේ උත්තර ටික ස්කෑන් කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඉතින් ඒ හින්දා ස්කෑනර් එකක් එකේ තියෙන්න ඕනේ. ඒ හින්දා අපිට හතරවෙනි උත්තරේ තමයි ගන්න වෙන්නේ. නමුත් හරි උත්තරේ OMR එක. ඔප්ටිකල් මාක් රීඩ් එක. ඒතකොට ඉතුරු ඒවා ගැනත් ඔයාලා පුළුවන් නම් විස්තර ටිකක් කෙටි සරහනම් මේවල දාන්න. හරි. එහෙම වුණොත් වැඩේ ලේසි. right. අපි ඊළඟට හතරවෙනි ප්‍රශ්නෙට යමු. Computers medical imaging system which use echoes of transmitter pulses are called.
සම්ප්‍රේෂිත ස්පන්දයෙහි ප්‍රතිධ්වනි භාවිතා කරන පරිගණකගත වෛද්‍ය අනුරූකරණ පද්ධතිය ගැන අපෙන් අහන්නේ. එතකොට මේකේ ප්‍රතිධ්වනිය භාවිතා කරන එක ධ්වනි තරංග භාවිතා කරනවා කියන අදහස් තියෙන හින්දා දන්නේ නැති කෙනෙක්ට පොඩි හරි දල අදහසක් ගන්න පුළුවන් මේකෙන්. ධ්වනිය භාවිතා වෙන හින්දා අල්ට්‍රාසවුන්ඩ් පාවිච්චි වෙන්නේ. එන උත්තරේ 4. ඊළඟ නම් මම හිතන්නේ හැමෝටම ලේසි. පස්වෙනි ප්‍රශ්නේ binary number equivalent to 27. 27 සමාන binary යගේ අහනවා අපෙන්. එතකොට 27 කියන එක ඕන්න ඔයාලට සාමාන්‍ය සාම්ප්‍රදායික බෙදාගෙන යන විදිහට යන්න පුළුවන්. එහෙම නැත්නම් වෙන විදිහට ලිව්ව එකේ. මම සාමාන්‍යයෙන් යන්නම් මෙහෙමයි. 27යි කිව්වම 128 64යි 32යි. 32ක් නෑ 16 තමයි තියෙන්නේ. 16 තියෙනවා. එතකොට 16යි 8යි 24යි. තව 3ක් ඕනේ. එතකොට 2යි 1යි. ওই ටිකනේ තියෙන්න ඕනේ. 16 තියෙනවා, 8 තියෙනවා, 4 නෑ, 2 තියෙනවා, 1 තියෙනවා. එහෙනම් අපේ උත්තරේ වෙන්නේ මේ. ඒ හින්දා පස්වෙනි උත්තරේ වෙන්නේ තුන්වෙනි උත්තරේ. එතකොට මේ ගණන් හදන කියන අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ ඔකේ විස්තර ලියන්න දෙයක් නැහැ. හයවෙනි ප්‍රශ්නේ. The abbreviation GSM stand for. GSM වලින් කී වෙන්නේ මොකක්ද කියලා අපෙන් අහනවා. ඒවා අර ඩිරෙක්ට්. ඒ කියන්නේ අපිට කෙලින්ම එක උත්තරය තියෙන එක ගැන වෙන කතා කරන්න තරම් දෙයක් නැහැ. ඒ නිසා ඒකේ අපි උත්තරේ විතරක් ලකුණු කරමු. GSM. Global System for Mobile Communication. ඉතුරු ඒවා නිකන් බොරුවට දුන්න නම් ටිකක් තියෙනවා. එහෙනම් අපේ උත්තරේ වෙන්නේ 6ට 2. ඊළඟට 7 වෙනි ප්‍රශ්නේ. අපෙන් අහනවා which of the following database types is widely used in computer applications. computer applications වල එහෙම නැත්නම් මුදුකාංග වල භාවිතා වෙන database වලින් මේ වැඩියෙන් භාවිතා වෙන්නේ මොනවද කියලා. ඒ වැඩියෙන් භාවිතා කියලා කිව්වම උතනින් අදහස් ගන්න වර්තමාන කාලේනේ. ඉතින් ඒකෙන් flat file දැන් පාවිච්චි කරන්නේ නැහැ. flat file එක කියලා කියන්නේ එක file එකේ ඔක්කොම තොරතුරු දානවා. එතකොට හරි අමාරුයි. හොයාගන්න අමාරුයි, අප්ඩේට් කරන්න අමාරුයි. ඒ වගේ ප්‍රශ්න තියෙනවා. ඊට පස්සේ හයිරාකිකල් කියලා කියන අර අපි බෙදි බෙදි යන්න අඳින්න. හයිරාකිකල් එකේදී සාමාන්‍යයෙන් අපි කියනවා මේ parent childලා කීප දෙනෙක් ඉන්නවා. ඔය වගේ තමයි ඒ database එකේ ඉන්නේ. network කියලා කියන්නේ මෙහෙම ආපු එක ආපහු සමහරට මෙහෙම joint වෙනවා වෙන්න පුළුවන්. ඒක network. ඒක හරි අඩුයි. relational database තමයි වැඩියෙන්ම තියෙන්නේ. relation කියලා කියන්නේ එක database එකක් තියෙනවා, තව database එකක් තියෙනවා. ඒවා අතර අන්තර් සම්බන්ධයක් ඇති වෙලා තමයි මේවා වැඩ කරන්නේ. එහෙනම් අපේ උත්තරේ 4.
right ඉස්සලා කියපු එකේ මම පස්වෙනි එක කිව්වේ නෑනේ. ඊළඟ එකේ තියෙන්නේ මේ load balancing. නවවෙනි ප්‍රශ්නේ. A command that can be used to check network connectivity to the computer. පරගණක ජාල සම්බන්ධතාව ඇද්දැයි පරීක්ෂා පරීක්ෂීමට යොදාගත හැකි විධානය. අපි පොඩ්ඩක් ඒක මතක් කරගන්නත් එක්ක බලමු. කමාන්ඩ් කීපයක්. එකක් තමයි මේකේ පළවෙනි ප්‍රශ්නෙට දීලා තියෙන IP config කියන එක. බලමු මේකෙන් මොනවද වෙන්නේ කියන එක සහ ඊට අමතරව එතනින් පොඩ්ඩක් ඉස්සරහට කියලා බලමු. ඔන්න IP config කියන කමාන්ඩ් එක මම දුන්නා. බලන්න ඒකෙන් මොනවද වෙන්නේ. ඒකෙන් අපිට පෙන්නනවා දැන් මේ connection disconnect නේ. disconnect වෙච්ච ඒවල වෙන මොකුත් විස්තරයක් පෙන්නන්නේ නැහැ. right. දැන් මම මේ වෙලාවේ ඉන්ටර්නෙට් කනෙක්ට් වෙලා තියෙන්නේ මගේ network එක විදිහට මම පාවිච්චි කරන්නේ LAN adapter පාවිච්චි වෙලා තියෙන්නේ මෙන්න මේ connection එක. ඒතර මේකේ IP config එකෙන් වෙන්නේ මොනවද කියන එක නෝට් කරගමු. මේකෙන් වෙන්නේ අපේ දැන් activate වෙලා තියෙන network connection එක පෙන්වනවා. ඒතර ඒකේ අපිට පෙන්වනවා මොනවද? එයාගේ IP address version 6 වලිනුත් address එක පෙන්වනවා. version 4 වලිනුත් address එක පෙන්වනවා. ඊළඟට subnet mask එක පෙන්වනවා. ඊට පස්සේ default gateway එක පෙන්වනවා. gateway කියන්නේ අපි මේ network එකට සම්බන්ධ වෙලා තියෙන router එකේ IP address එක පෙන්වනවා. හරි. ඒතර ඒවා ටික note කරගත්තට කමක් නෑ. IP config කියන එකෙන් වෙන දේ. ඒ කියනම activate වෙලා තියෙන network interface එක මොකක්ද කියලා පෙන්වනවා. version 4 වලින් සහ version 6 වලින් IP address පෙන්වනවා. subnet mask එක පෙන්වනවා. default gateway එක පෙන්වනවා. සිංහලෙන් කියනවා නම් හතරවෙනි සංස්කරණයේ හයවෙනි සංස්කරණයේ IP ලිපින ටික පෙන්නනවා. උපජාල ආවරණය පෙන්නනවා. පුරුදු මන්දුවාරය පෙන්නනවා. ඒතර උතන නැති එකක් බලමු IP config/all කියලා දුන්නා. එතනදී අපි ඔය බැලුවට වඩා විස්තර ගොඩක් වෙනවා. ඔය කියන්නේ ඉස්සෙල්ලා කියන අපිට ඇක්ටිවේට් වෙලා තියෙන එක විතරනේ පෙන්වන්නේ. දැන් ඇක්ටිවේට් වෙලා නැති ඒවලත් විස්තර පෙන්නනවා මේ. මම දැන් එකක් පෙන්නන්නම්කෝ. මේක ගොඩක් ඒවා වෙනවා. දැන් මෙතන තියෙනවා එකක් Ethernet adapter Bluetooth network connection. ඊළඟට මම ඇත්තටම කනෙක්ට් වෙලා තියෙන wireless LAN Wi-Fi adapter එකෙන්. ඊළඟට තමයි wireless LAN තව adapter එකක් තියෙනවා. ඊළඟට Ethernet ඒවා කීපයක් තියෙනවා. මේ තියෙන ඔක්කොම ටික පෙන්නනවා මේ. ඒ කියන්නේ මේ මගේ device එක මගේ computer එක ගත්තාම මේ computer එකට interface ගොඩක් තියෙනවා. කියන්නේ network එකට connect වෙන්න පුළුවන් විදිහේ interface ගොඩක් තියෙනවා. ඒ හැම එකේම මොනවද පෙන්නලා තියෙන්නේ? එයාගේ MAC address එක. එහෙම නැත්නම් අපි කියනවා physical address එක පෙන්නලා තියෙනවා. මේකට කියනවා physical address. එහෙම නැත්නම් අපි කියනවා MAC address කියලා. ඒකට MAC එක අපිට පෙන්නලා තියෙනවා. MAC address පෙන්නලා. ඒ වගේම බලන්න DHCP enabled disabled කියන එක වෙනවා. enable එක yes නම් enable. DHCP කියලා කියන්නේ dynamic host configuration protocol කියලා කියන්නේ ඔයාලට මතක ඇති. අපි IP address එකක් දුන්නේ නැත්නම් automatically ස්වයංක්‍රීයව IP address එකක් දෙන්නේ ওই DHCP එකේ. ඉතින් ඒකට මේක yes කියලා දුන්නාම මෙයා auto IP address දෙනවා. හරි. මේක තව චුට්ටක් මම පෙන්නන්නම්. මේක ගත්තොත් අපි වැඩ කරන ඉන්ටර්ෆේස් එකට යමු.
මේ ඩිවයිස් එක ඇත්තටම මෙන්න මේක තමයි ඇක්ටිව් වෙලා තියෙන්නේ මේ වයර්ලස් LAN එකෙන් තමයි වැඩ කරන්නේ. එතන මේකේ තියෙනවා ඩිෆෝල්ට් DCP DHCP සර්වර් ගැන මෙතන දාලා තියෙනවා. එතකොට එයාගේ IP address එක දීලා තියෙනවා. ඊට අමතරව MAC address කොහොමද තියෙනවා, DHCP enabled නැද්ද කියන එක තියෙනවා, IP version ටික තියෙනවා, least octane. මොකද්ද මේ least octane කියන්නේ? අපේ මේ network එකේ දැන් මේක අපි DHCP වලින් දෙන්නේ ස්වයංක්‍රීයව දෙන එකක්. සම අපි එකට කියනවා dynamic IP address දෙන්න කියලා. dynamic කියන්නේ සැරෙන් සැරේ වෙනස් වෙන එක. dynamic සැරෙන් සැරේ වෙනස් වෙන එක. දැන් මම මේ වෙලාවේ මට හම්බෙලා තියෙන්නේ 192.168.1.4 කියන address. එතකොට මේක අපිට පාවිච්චි කරන්න පුළුවන් Friday. ඒ කියන්නේ අද නේද? 3:15 ඉඳලා 3:15යි 25 PM ඉඳලා දෙසැම්බර් 21 3:15යි 25 වෙනකම් මගේ මේ මැෂින් එකට දැන් මෙන්න මේ ඉන්ටර්ෆේස් එකට මෙන්න මේ IP address එක දීලා තියෙනවා. පැහැදිලි නේද? ඒතකොට ඒක ස්වයංක්‍රීයව දීලා තියෙනවා. ඒක expire date එක දීලා තියෙන්නේ මේ. මේක lease එක expire වෙන්නේ කවද්ද කියන එක. ඒ වගේ තොරතුරු ගොඩක් පෙන්නනවා IP config/all කියන එක. ඊළඟට අපේ DNS server එක පෙන්නනවා. domain name system server එකේ address එක පෙන්නනවා. DHCP එකේ address එක පෙන්නනවා. ඒ වගේ ගොඩක් දේවල් බලා ගන්න පුළුවන්. ඊළඟට අපේ ප්‍රශ්නේ තිබුණා තව ping කියලා command එක. චුට්ටක් මේ ටික අයින් කරලා ආයි IP config කියන එක පොඩ්ඩක් ගහන්න. මොකද මේ මට මේකෙන් බලා ගන්න ඕනේ මේකේ IP address එක. ඔන්න මගේ IP address එක මොකද්ද? 192.168.1.4 කියන IP address එක තියෙනවා. right. එතකොට මේ මෙතනට යන්නේ කොහොමද කියලා සමහර අය අහන හින්දා මම ආයෙ පාරක් පෙන්නන්න මේක මුලින් ඉඳන් අරගෙන මේක ක්ලෝස් කරලා ඔයාලට පුළුවන් මෙතන රන් කරන තැනට ගිහිල්ලා මෙතන සර්ච් කරලා බලන්න CMD කියලා. command prompt එකක් එනවා. ඊට පස්සේ ඒක enter කරනවා. ක්ලික් කරනවා. ඔය තියෙන්නේ. ඔකට ගියා. ඔන්න ඊට පස්සේ අපි ගහනවා IP config. ඔව්. IP config. එතකොට මගේ IP address එක මේ තියෙනවා. දැන් මට පුළුවන් මේක එතකොට මගේ ගේට්වේ එක මේ තියෙනවා. හරි. දැන් අපි බලමු ඊළඟ කමාන්ඩ් එක ping කියන කමාන්ඩ් එක. මම දෙනවා ping කියලා 192.168යි මේවා network වල අපි කතා කරලා තියෙනවා. හරි. මේකේ මේ දැන් මම මෙතන විස්තර බැලුවානේ. 192.168.1.1 ගැන මගේ default gateway එක. 192.168.1.4 කියන්නේ මගේ device එක. ඒ කියන්නේ මගේ computer එක. ඒ කියන්නේ මෙන්න මෙහෙම රූපයකින් ඇදලා මම පෙන්නන්නම්. මෙන්න තියෙනවා මගේ computer එක. එයා තමයි 192.168.1.4 කොහෙද තිබුණේ. හරි. එතකොට මේකේ router එකේ එක තමයි 192.168.1.1 කියන්නේ. ඒතර ping command එකෙන් කරන්නේ මේ දෙන්න අතර සම්බන්ධය තියනවාද කියලා බලන්න. ඒක තමයි මේ කරන්නේ. ඒකට එයා මොකද කරන්නේ? data packets 4ක් යවනවා. ඊට පස්සේ හතරම ප්‍රශ්නයක් නැතුව ගිහිල්ලා ආපහු එනවනම් මෙතන loss එකක් නැහැ. එතන loss එක තියෙනවා. යන්න ගිය වෙලාව නම් මම විස්තර මෙතන තියෙනවා. ඔක තමයි උතනින් එන්නේ. අපිට ඕන නම් මේ ping command එක මෙහෙමත් පාවිච්චි කර හැකියි. දැන් කාට හරි හිතන්න පුළුවන් ping command එක කරන්න නම් අපි IP address දැනන් ඉන්නම ඕනේ කියලා. එහෙම නැතුව මම දෙන්නකො මෙහෙම. මේ ලංකාවේ අපේ education මොකක්ද department එකේම නැත්නම් මේ Ministry of Education එකේ
IP address එක මම දුන්නේ. එතකොට මේකෙන් අපිට ping command එක තව හොයාගන්න පුළුවන්. අපි මේ විදිහට දුන්නාම ping කියලා දීලා URL එක දුන්නම එයා ඔන්න පෙන්නනවා මෙන්න මෙහෙම address වගේක්. මේ තියෙන 122 255 40 220 කියන ඇත්තටම Ministry of Education එකේ IP address එක. ping command එක බලා ගන්නත් පුළුවන්. දැන් මෙයා මොකද කරලා තියෙන්නේ අර වගේම data packet 4ක් යවුවා. request timeout කියන්නේ ඒක එහෙම බාරගත්තේ නැහැ. ඒ කියන්නේ data ටික loss වුණා දැන්. හරි. තුන් පාරක් යවලා බලුවා තුන් පාරම හරි ගියේ නැහැ. සමහර වෙලාවට දිනවා කීප සැරයක් ගිහලා එකක් විතරක් ගන්න වෙලාව සමහර වෙලාවට එකක්වත් ගන්න නැහැ. මෙතන නම් මම හිතන්නේ එකක්වත් ගන්න එකක් නැහැ. හරි. ඊළඟ හින්දා මම මේක පොඩ්ඩක් අයින් කරලා අයලුතෙන් ගන්නම්. මම මෙන්න එකක් ගන්නවා. අපි ගමුකෝ gmail.com. ඒක යනටක් ගාලානේ. හැබැයි ඒකේ කාලේ වෙනස් මේ බලන්න. මම ඉස්සෙල්ලා දුන්නේ මගේ router එකට යන්න මිලිසෙකන්ඩ් 1.2යි ගියේ. හැබැයි Google එකකට යන්න මිලිසෙකන්ඩ් 51ක්, ඒ කියන්නේ 50ක් විතර කිට්ටුවෙන්න ගියේ. හරි. ඒතර කනෙක්ටිවිටි තියනවද බලන එක තමයි උතනදී ping command එකෙන් ඇත්තටම සිද්ධ වෙන්නේ. ඊළඟට trace route. තරම් කිව්ව trace route එක අපි Windows වල පාවිච්චි කරන්නේ නැහැ. අපි පාවිච්චි කරන ඒ වෙනුවට tracert කියන එක version ලියා ගත්තට කමන්නේ. tracert. මම tracert එක දීලා බලනවා. tracert එකෙන් කියන්නේ ඇත්තටම මගේ device එකේ ඉඳලා මේක අපි දෙන address එකට යන්න යන මාර්ගයේ පහුවෙන gateways මොනවාද කියන එක තමයි පෙන්නන්නේ. ඉතින් මම දුන්නේ 192 168 1 විතරනේ. ඉතල මම කිව්වා 192 168 1 කියන්නේ අපි IP config එකෙන් හොයාගත්තා. ඒක තමයි අපේ කම්පියුටරේ ට සම්බන්ධ router address එක කියලා. ඒ හින්දා මේ tracert එකේදී එකයි අහුවෙන්නේ. මෙන්න එකක් දෙන්නම්. SLT එක දෙන්නම්. මම IP address දන්නේ නැති නිසා කෙලින්ම URL එක දුන්නා. ඔන්න පේනවා tracing route to slt.lk කියලා ඒකේ IP address එක දීලා over maximum of 30 hops. ඒ කියන්නේ hops 30ක්. hop එකක් කියලා කියන්නේ ඔය වගේ routers 30ක් වෙනකම් විතරයි මෙයාට පෙන්වන්න පුළුවන්කම තියෙන්නේ. ඔන්න පළවෙනියෙන්ම මගේ කම්පියුටරෙන් ඔන්න මගේ router එක හරහා යනවා 192 168 1.1ට. ඊට පස්සේ ඒ router එක එළියට ගිහිල්ලා ඉන්ටර්නෙට් එකේ වෙන කොහේ හරි තියෙන IP address එකට යනවා. එතනින් පස්සේ ආයෙ තව එකකට යනවා. ඔය විදිහට tracert එකෙන් අපි පහු කරන් යන IP address ඔක්කොම බලා ගන්න පුළුවන්. එර එකක් ආවේ නැත්තම්. හරි. ඒකට තමයි අපි ඒ tracert එක එහෙම නැත්නම් අපේ සිලබස් මේ අපේ දුන්න පේපර් එකේ තියෙන ප්‍රශ්න trace route කියන එක පාවිච්චි කරන්නේ. ඊළඟ netstat. netstat එකෙන් වෙන්නේ අපේ network එකේ connect වෙලා තියෙන මේ protocols විශේෂයෙන් TCP IP වගේ මේ protocol ගැන stat ටිකක් දත්ත ටිකක් ලබා දෙන එක තමයි එතනදී කරන්නේ. netstat එකෙන් මම කිව්වා network එකේ statistics ටික බලන්න හම්බෙන්නේ කියලා. ඒ කියන්නේ අපේ මේ protocols වල විස්තර ටික බලන්න හම්බෙන්නේ මේ විදිහට. මේ පාවිච්චි කරලා තියෙන protocol TCP protocol එක පාවිච්චි කරලා තියෙනවා. ඒතර මේක address වගේක් වෙනවා. මේ port වල address ටික මේ එන්නේ. මොක තමයි ඔකේ තියෙන්නේ. right ඊළඟට අපි යන 10 වෙනි ප්‍රශ්නට යමු. 10 වෙනි ප්‍රශ්නෙන් අපෙන් අහන්නේ මොකද්ද? මෘදුකාංග සංවර්ධන ක්‍රියාවලියක
පිරික්සුම ටෙස්ටිං පැවැත්වීමේ පටිපාටිය වඩාත් හොඳින් විස්තර කෙරෙන්නේ මොකෙන්ද කියලා අහන්න. right. ඒතර මෙතනදී අපිට ටිකක් වැදගත් මේ කාරණෙත් ටෙස්ටිං ගැන කතා කරනකොට ගොඩක් අය පටල ගන්න තැනක් තමයි මේ සිස්ටම් ඇනලයිසින් පාඩමට අදාළ කොටසක් මම මේ කතා කරන්නේ. සිස්ටම් ඇනලයිසින් ඩිසයින් වල ස්ටෙප්ස් කීපයක් තියෙනවා. ඉතින් ගොඩක් වෙලාවට පළවෙනියෙන්ම අපි ප්‍රොබ්ලම් ඩෙෆිනිෂන් වගේ එකකින් පටන් ගන්නවා. ඊට පස්සේ feasibility study තියෙනවා. මතක ඇති. ඒක හැමෝම වගේ කරලා තියෙනවා. feasibility study එක පටන් ගන්නවා. ඊට පස්සේ ඇනලයිස් කරනවා. ඊට පස්සේ ඩිසයින් කරනවා. ඊට පස්සේ ඩෙවලොප් කරනවා. ටෙස්ට් කරනවා. ඊට පස්සේ ඩිප්ලොයිමන්ට් එහෙම නැත්නම් ඩිප්ලොයිමන්ට් කියනවා. එහෙම නැත්නම් සමහර අය මේකට ඉම්ප්ලිමන්ටේෂන් කියලාත් කියනවා. ඩිප්ලොයිමන්ට් එහෙම නැත්නම් ඉම්ප්ලිමන්ටේෂන්. අන්තිමට මේන්ටෙනන්ස්. තේරෙන විදිහට කියනවා නම් සිංහලෙන් කියමු මේක සිස්ටම් ඇනලයිසින් ඩිසයින් වල පාවිච්චි කරන ලයිෆ් සයිකල් එක SDLC සිස්ටම් ඩෙවලොප්මන්ට් ලයිෆ් සයිකල් කියලා කියන්නේ. මේකේ තියෙන්නේ මෙන්න මේ පියවර. මුලින්ම අර්ථ දැක්වීම ඩෙෆිනිෂන්. ඊට පස්සේ ශක්්‍යතා අධ්‍යයනය. ඊළඟට විශ්ලේෂණය. ඊට පස්සේ පිරිසැලසුම් කිරීම. ඊට පස්සේ ඩෙවලොප්මන්ට්. නැත්නම් ඩෙවලොපින්. ඒ කියන්නේ පද්ධති සංවර්ධනය. ඊට පස්සේ පද්ධති පරීක්ෂාව. ඒක මොනවා හරි දෝෂ තියනවාද කියලා පරීක්ෂා කරන එක තමයි ඒකෙන් කරන්නේ. ඊට පස්සේ ඩිප්ලොයිමන්ට් කියලා කියන්නේ එහෙම නැත්නම් ඉම්ප්ලිමන්ටේෂන් කියලා කියන්නේ හදලා ඉවර වෙච්ච එක software එක භාවිතා කරන්න පුළුවන් තත්ත්වයටපත් කරනවා. ඒ කියන්නේ සමාර්ට් හදපු software එක ගිහලා අදාළ ආයතන ඉන්ස්ටෝල් කරනවා. එතකොට ඒක පාවිච්චි කරන users ලම train කරනවා. ඒ වගේ දේවල් තමයි implementation නැත්නම් deployment කියලා කියන්නේ. ඊළඟට maintenance නඩත්තු. කල් යනකොට ඕනම දෙයක් නඩත්තු කරන්න වෙනවා. ඒ වගේ මේකේ නඩත්තු කරන්න වෙනවා. ඒ ටික තමයි ඒක ගැන අපිට කියන්න තියෙන්නේ. ඒතකොට මේ ප්‍රශ්නට අදාළව ගත්තොත් අපෙන් අහන්නේ ටෙස්ට් කියන එක ගැන විතරයි අහන්නේ. ඉතින් පොඩ්ඩක් බලමු. දැන් මේකේ 6 වෙනි පියවර ගැන තමයි අපෙන් ඇත්තටම මේ අහන්නේ. ටෙස්ටිං ගත්තම ටෙස්ට් කරන ක්‍රම තියෙනවා කීපයක්. එකක් තමයි white box, black box, ඊළඟට alpha testing, beta testing ඔය වගේ ටෙස්ටිං වර්ග තියෙනවා කිය. මේ ඇවිල්ලා ටෙස්ටිං වර්ග ටික. ඊළඟට ටෙස්ටිං ස්ටෙප්ස් වගේක් තියෙනවා. ටෙස්ට් කරනකොට ස්ටෙප් වගේ. පළවෙනි එක තමයි යුනිට් ටෙස්ටිං. ඒ කියන්නේ යුනිට් එක අරගෙන ටෙස්ට් කරනවා. ඊට පස්සේ ඉන්ටග්‍රේෂන්. යුනිට් එක ටෙස්ට් කරනවා. ඊට පස්සේ ඉන්ටග්‍රේට් කරනවා. ඊට පස්සේ සිස්ටම් ටෙස්ටිං. ඊට පස්සේ ඇක්සෙප්ටන්ස්. right. මේක පොඩ්ඩක් පැහැදිලි කරවොත් යුනිට් ටෙස්ටිං කියලා කියන්නේ අපි software එක develop කරායින් පස්සේ Python පාඩම හිටපුවාට මතකනේ modularization කියලා එකක් අපි කරා. මොඩියුල් කරන්නේ කියලා. ඒකෙදි කරන්නේ අපි පොඩි ප්‍රෝග්‍රෑම් හදනවා. ඒවට අපි කියනවා මොඩියුල්ස් කියලා. ඒතකොට මේ වගේ පොඩි හදන මොඩියුල් එකක් තමයි යුනිට් එකක් කියන්නේ. එතකොට මේකෙදි කරන්නේ අර software එකම සම්පූර්ණයෙන් ටෙස්ට් කරනවා නැතුව කොටස වෙනම ටෙස්ට් කරලා බලනවා. වැරද්දක් නැතුව මේක ක්‍රියාත්මක වෙනවද වැඩ කරනවද කියන්නේ. ඊට පස්සේ හරියට නිකන් අර ගෙදරක නැත්නම් බිල්ඩින් එකක කාමරේ අපි චෙක් කරනවා ස්විච් දාලා ලයිට් පත්තු වෙනවද ප්ලග් වැඩ කරනවද කියලා. එහෙම නැත්නම් ටැප් කරලා බලනවා හැම කාමරේම වතුර එනවද කියලා. ඒක තමයි යුනිට් ටෙස්ටිං. ඉන්ටග්‍රේෂන් කියලා කියන්නේ
මොනවා හරි මොඩියුල්ස් දෙකක් අතර සම්බන්ධයක් ගොඩනැගිලා හදන ඒවල හරියට ක්‍රියාත්මක වෙනවද කියලා ටෙස්ට් කරන එක. හරියට නිකන් අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ බිල්ඩින් එකක ගත්තොත් අර ඉස්සෙල්ලා කිව්වා වගේ කාමරෙන් කාමරේ නේ අපි ඉස්සෙල්ලා චෙක් කරේ. දැන් සමහර තියෙනවා කාමරවල මේ කාමරේ තමයි ස්විච් එක තියෙන්නේ එහා පැත්තේ කාමරේ ලයිට් එක වැඩ කරනවා. එතකොට ඒ දෙන්න අතර හරියට සම්බන්ධයක් තියෙනවද කියලා බලන්න වෙනවා. ඒක හරියට ක්‍රියාත්මක වෙන්න නම්. එතකොට ඉන්ටර්ග්‍රේෂන් කියලා කියන්නේ ඒකට. එකයි මේකයි දෙක ඉන්ටර්ග්‍රේට් කරනවා, එකතු කරනවා. ඒත් ඒ වගේ software වලත් අපිට පුළුවන් අර වෙන වෙනම තියෙන modules එකතු කරලා චෙක් කරලා බලනවා ඒතර වැඩ කරනවද කියලා හරියට. මොකද සමහර වෙලාවල් තියෙන වෙන වෙනම හරියට වැඩ කරාට කීපයක් එක්ක එකට සම්බන්ධ වෙනකොට හරියට වැඩ කරන්නේ නැහැ. විශේෂයෙන් මෙතනදී වෙන්නේ ඉන්ටර්ග්‍රේෂන් ටෙස්ටිං කියලා කියන්නේ අපි අර ෆන්ක්ෂන් ලියලා ෆන්ක්ෂන් එකක් එක්ක මොනවා හරි data ටිකක් එහාට මෙහාට ගෙනියනවා නම් අපි කියන්නේ parameters pass කරනවා නම් තමයි ඉන්ටර්ග්‍රේෂන් ටෙස්ටිං අපි චෙක් කරගන්න පුළුවන් වෙන්නේ. ඊළඟට සිස්ටම් ටෙස්ටිං කියලා කියන්නේ මුළු සිස්ටම් එකම එකපාර චෙක් කරනවා. හරියට නිකන් අර බිල්ඩින් එකක සියලුම ලයිට්ස් දාලා ස්විචස් දාලා ටැප් කරලා තිබ්බා වගේ. වෙන වෙනම කාමර වලට දුන්නම හරි එකක් දෙකක් එකතු කරලා දුන්නම හරි සමහරවිට අපි හිතමු කාමරෙන් කාමරයට වතුර හරියට ආවට මුළු බිල්ඩින් එකේම ටැප් ඇරියොත් සමහර කාමර වලට වතුර එන්නේ නැති වෙන්න පුළුවන්. ඒ වගේ තමයි software එකක මුළු සිස්ටම් එකම එකපාර වැඩ කරනකොට වැඩ නොකර තියෙන්න පුළුවන්. ඒ ඔක්කොමත් හරිනම් අන්තිමට අවසාන වශයෙන් acceptance ඒ කියන ප්‍රතිග්‍රහණ පරීක්ෂාව සඳහා අපි බාර දෙනවා software එක මිලට ගන්න කෙනාට. ඒක තමයි ඒ ප්‍රශ්නේ ගන්න. එතකොට කියන්න තියෙන බලමු උත්තර ටික එහෙමනම්. එතන මුලින්ම එන්න ඕනේ unit testing, ඊට පස්සේ integration, ඊට පස්සේ system, ඊට පස්සේ acceptance. ඒ පිළිවෙලට අපිට උත්තරේ තියෙන්නේ කීවෙනි ප්‍රශ්නේද? අන්තිම එකේ විතරයි මම හිතන්නේ unit තියෙනවා, integration තියෙනවා, acceptance තියෙනවා. මේක එකක් අඩුයි. මොකක්ද අඩු? system testing විතරයි නැත්තේ. එතකොට අපි අනුපිළිවෙලින් ඉන්නේ අපෙන් අහන්නේ. ඕඩර් එකට. එතකොට පස්වෙනි උත්තරේ තමයි හරි උත්තරේ වෙන්නේ. right. ඔය කියන දේවල් ටික ගැන ගැටලු තියෙනවා නම් අහන්න පුළුවන් ප්‍රශ්න. 11 වෙනි ප්‍රශ්නෙන් අපෙන් අහන්නේ which of the following is classification of systems. එතකොට අපි සිස්ටම් ගැන කතා කරනකොට පද්ධති ගැන කතා කරනකොට පද්ධති වල අපි කතා කරනවා කීපයක්. ක්ලෝස් නම් අනිත් එක ඕපන් වෙන්න ඕනනේ. ඒ හින්දා උත්තරේ පැහැදිලිව මේකේ තියෙනවා. දැන් උත්තරේ එන්නේ 3. හරි. ක්ලෝස් එතකොට ක්ලෝස් නම් එන්න ඕන අනිවාර්යෙන්. එතකොට ඕපන් ක්ලාසිෆිකේෂන් එක ගත්තා. නැචරල් නම් එන්න ඕන අනිත් එක ආටිෆිෂල්. ස්ට්‍රක්චර්ඩ් නම් එන්න ඕන අනිත් එක අන්ස්ට්‍රක්චර්ඩ්. ඉතින් එහෙම උත්තර මේකේ නෑනේ. ඒතර හරි උත්තරයකට ගන්න වෙන්නේ 3 වෙනි එක විතරයි. right. ඊට පස්සේ 12 වෙනි ප්‍රශ්නේ බලමු. අන්තිමට දැන් බලන්න මේ පේපර් කරන් යද්දි තේරෙනවා මුල් ප්‍රශ්න 20 ලේසි. A banking system could be best consideration as an banking system එකක් මොන වගේ පද්ධතියක්ද කියලා අපෙන් අහනවා. එතකොට අපි embedded system එකක් කියලා කියන්නේ සිංහලෙන් අපි කියනවා එකට මේ නිහිත පද්ධතියක්. හරි. එහෙම නැත්නම් පේපර් එකේ තියෙනවා කාවැද්දු පද්ධතියක් කියලා. embedded system එකක්. embedded system එකක් කියලා කියන්නේ දැන් සාමාන්‍යයෙන් අපි කම්පියුටර් සිස්ටම් ගැන කතා කරනකොට අපිට හැමතිස්සෙම වෙන්නේ ඔළුවට කම්පියුටරයක් තියෙනවා කියන එක. හැමතිස්සෙම මේ සිස්ටම් එකක් ගැන කතා කරනකොට මේ කම්පියුටරයක් තියෙන්නම ඕනේ නැහැ. කියන්නේ අපි ප්‍රෝග්‍රෑම් කරපු සිස්ටම් එකක් වැඩ කරන්න කම්පියුටරයක්ම තියෙන්න ඕන කියලා එකක් නැහැ. අපිට ප්‍රෝග්‍රෑම් එක චිප් එකකට අරගෙන චිප් එක වෙන ඩිවයිස් එකකට දාන්න පුළුවන්. උදාහරණයක් විතර ගත්තොත් වොෂින් මැෂින් එකක්. ඔටෝමේටඩ් වොෂින් මැෂින් එකකට අපි චිප් එක ප්‍රෝග්‍රෑම් කරලා තියෙනවා. හරි. එතකොට ඒ වගේ වලට තමයි embedded system කියලා කියන්නේ. ඒතර අපි ඒක චිප් එකට embed කරලා තියෙනවා. ඒතර මෙතන ඉන්නවා මේ ටෙක්නොලොජි කරන අය එහෙම. එයාලා දන්නවා ABS brake system ගැන දැනගෙන නැත්නම් ඉස්සරහට දැනගන්න හම්බෙයි.
ෆිසික්ස් කරන කට්ටියක් ඉන්නවා මෙතන. ABS brake system කියන එක අහලා ඇති වාහන වල තියෙන්නේ. එතකොට ඒ වගේ බ්‍රේකින් සිස්ටම් වල වෙන්නේ මේ සාමාන්‍යයෙන් අපි වාහනයක් බ්‍රේක් කරනකොට අපි බ්‍රේක් එක ගැහුව ගමන් වෙන්නේ රෝදේ බ්‍රේක් වෙනවනේ. රෝදේ හිර වෙනවා. එතකොට ලිස්සලා යනවනේ. එහෙම ලිස්සලා නොයන්න හින්දා මට හරියට වාර ගණන මතක නැහැ. පොඩි චිප් එකකින් කන්ට්‍රෝල් කරනවා බ්‍රේක් එකක් ගන්නකොට එකපාර බ්‍රේක් එක වදින්න නැති වෙන්න අපි කියන සාමාන්‍ය බ්‍රේක් එක එකපාර රෝදේ අල්ලන එක තමයි සාමාන්‍ය බ්‍රේක් එකෙන් වෙන්නේ අපි දන්න විදිහට. නමුත් මේ ABS එකෙන් කරන්නේ ආ එකපාර අල්ලන්නේ නැහැ. එකපාර අල්ලන්නේ නැතුව ඒක කීප සැරයකට වෙනවා. අපි තප්පරයකට අපි නිකන් හිතමු තප්පරයට 6 පාරක් කියලා. ඒක තප්පරයට 6 පාරක් බ්‍රේක් එක අල්ලනවා. එතකොට රෝදේ කැරගෙන අතරේ තමයි බ්‍රේක් වදින්නේ. එතකොට ලිස්සන්නේ නැහැ. හරි නිකන් ඔයාලා බලන්නකෝ මේ වාහනයක් නෙමෙයි වාහනයෙන් ගිහිල්ලා නිකන් හප්ප ගන්න ඕනේ නැහනේ. මේ නිකන් සයිකල් එකකින් පැදගෙන ගිහිල්ලා එකපාර බ්‍රේක් එක ගහලා බලන්න ඉස්සලා වැටෙන්නේ නැද්ද කියලා. නේද? ඉස්සරහා බ්‍රේක් එක වගේ ගහලා බලන්නකෝ. මොකද හේතුව බ්‍රේක් එක ගැහුවම එකපාර බ්‍රේක් එක ලොක් වෙනවා. රෝදේ ලොක් වෙනවා. ඒකට ලිස්සනවා. ඒක වළක්වන්න ABS කියන බ්‍රේක් සිස්ටම් පාවිච්චි කරන ඒක තියෙන චිප් එකකින්. පොඩි චිප් එකක් ප්‍රෝග්‍රෑම් කරලා තියෙනවා. ඒකට ඒ වගේම එම්බෙඩඩ් සිස්ටම්. ඒ වගේ ඕන තරම් කම්පියුටර් නොවන වෙන ඩිවයිසස් වල ABS ඕන තරම් පාවිච්චි වෙනවා. මේ මොනවද එම්බෙඩඩ් සිස්ටම් භාවිතා වෙනවා. රයිට්. එතකොට එම්බෙඩඩ් සිස්ටම් කියන්නේ ඒ වගේ එකක්. ඊට පස්සේ එන්ටර්ප්‍රයිස් රිසෝස් ප්ලෑනින් සිස්ටම් කියන්නේ මොනවා හරි ආයතනයක එක එක රිසෝසස් අපි ඔප්ටිමයිස් විදියට එහෙම නැත්නම් ප්‍රශස්ත විදියට භාවිතා කරන්න ප්ලෑන් කරන්න පුළුවන් විදිහේ සිස්ටම් තියෙනවා. හරි. එතකොට මේ සමහරලාට තියෙන රිසෝසස් ගත්තම සමහරට මේ හියුමන් රිසෝස් වෙන්නත් පුළුවන්. මැටීරියල්ස් වෙන්න පුළුවන්. හරි. ඕනම එකක් ප්‍රශස්තව භාවිතා කරන්න පුළුවන් කොහොමද කියලා. අපි ගත්තොත් උදාහරණයකට මැෂින් කීපයක් තියෙනවා. මැෂින් කීපෙන් කොයි මැෂින් එකෙන්ද මොනවද නිෂ්පාදනය කරන්න කියන එක අඩු කාලෙකින් වැඩි නිෂ්පාදනයක් ගන්න පුළුවන් විදියට ප්ලෑන් කරන්න පුළුවන් මේ වගේ සිස්ටම් වලින්. තුන්වෙනි උත්තරේ එක්ස්පර්ට් සිස්ටම් තියෙන්නේ. එක්ස්පර්ට් සිස්ටම් කියන්නේ එයා මොනවා හරි එක දෙයක් ගැන එක්ස්පර්ට් කෙනෙක්. හරි මොකක් හරි එක දෙයක් ගැන එක්ස්පර්ට් කෙනෙක්. එතකොට එයාට ඒ ගැන මේ ඒ සම්බන්ධයෙන්ම විශේෂ දැනුමක් දීලා තියෙනවා මේ සිස්ටම් එකට. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම අපි හිතමුකෝ මේ ලෙඩෙක්ගේ රෝගියෙක්ගේ මොකක් හරි ලෙඩක් හඳුනා ගන්න පුළුවන් විදිහේ සිස්ටම් එකක් කියලා. එතකොට අපි රෝග ලක්ෂණ ටික දුන්නම එක්ස්පර්ට් සිස්ටම් එකට පුළුවන් මෙන්න මේකයි ලෙඩේ කියලා කියන්නේ. හරියට අපි ස්පෙෂලිස්ට් කෙනෙක් ගාවට යන්නේ. ඒතර ගියාම එයාට විස්තර ටික කිව්වම එයා මෙන්න මේකයි වෙලා තියෙන්නේ කියලා කියන්නේ. එයා ඒ සම්බන්ධයෙන් එක්ස්පර්ට් කෙනෙක් හින්දා. ඒ වගේ තමයි සිස්ටම් තියෙනවා. ඒ වගේ එක්ස්පර්ට් සිස්ටම් එක වැඩවලට හදපු. ඒකට අපි දන්න තොරතුරු ටික දුන්නම එයා තීරණයක් කරන් දෙනවා. ඒ වගේව තමයි එක්ස්පර්ට් සිස්ටම් එකක් කියලා කියන්නේ. ඊළඟ නොලෙජ් මැනේජ්මන්ට් සිස්ටම්. ඒතර ගොඩක් වෙලාවට එක්ස්පර්ට් සිස්ටම් වල පාවිච්චි වෙනවා නොලෙජ් මැනේජ්මන්ට් කියන එක. නොලෙජ් මැනේජ්මන්ට් සිස්ටම් වල අපි සාමාන්‍යයෙන් අපි දන්න ගොඩක් සිස්ටම් වල තියෙන ඩේටාබේස් මැනේජ්මන්ට් සිස්ටම් එක. ඩේටාබේස් කියන්නේ ඩේටා තියෙන්නේ. අපි ගත්තොත් ආයතනයක සේවකයෝ ගැන නම් සේවකයා ගැන විස්තර ටික තියෙනවා. නම ගම වයසනේ රිපිනේ ඔය වගේ දේවල් එක්ස්පීරියන්ස් නම් මම විස්තර ටික තියෙනවා. හැබැයි නොලෙජ් මැනේජ්මන්ට් සිස්ටම් එකක් ගත්තම ඒකේ තියෙන්නේ නොලෙජ් එක. එක එක දේ සම්බන්ධ දැනුම තියෙන්නේ. අර මම ඉස්සෙල්ලා කිව්ව එක්ස්පර්ට් සිස්ටම් වල ගොඩක් වෙලාවට පාවිච්චි කරන නොලෙජ් මැනේජ්මන්ට් සිස්ටම්. ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම රෝග ලක්ෂණ ටික දුන්නම ලෙඩේ හොයා ගන්න පුළුවන් වෙන්න නම් එයාට ඒ ගැන දැනුමක් තියෙන්න ඕන නොලෙජ් එකක් තියෙන්න ඕන. දත්ත විතරක් තිබුණාට ඒක කියන්න බෑ. ඒ වගේ එකක් තමයි නොලෙජ් මැනේජ්මන්ට් සිස්ටම් එකක් කියලා කියන්නේ. ඊළඟට පස්වෙනි උත්තරේ තියෙන ට්‍රාන්සැක්ෂන් ප්‍රොසෙසින් සිස්ටම් ගණදෙනු සැකසුම් පද්ධතිය. ගණදෙනු සැකසුම් පද්ධතියක් කියලා කියන්නේ පහළම ලෙවල් එකේ තියෙන සිස්ටම් එකක්. ඒකෙදි වෙන්නේ දිනදා වෙන ගණදෙනු වගේ දේවල් කරන්න පුළුවන් විදිහේ පද්ධතිය. ඉතින් බැංකින් සිස්ටම් එකක ගොඩක් වෙලාවට වෙන්නේ මේ වැඩේ. අපි සල්ලි ගිහින් ඩිපොසිට් කරනවා, තැන්පත් කරනවා, ඊට පස්සේ ඒක ආපහු ගන්නවා, විත්ඩ්‍රෝ කරනවා. ඒතර ඒ වගේ දෙයකදී අපිට ඕන වෙන්නේ ට්‍රාන්සැක්ෂන් ප්‍රොසෙස් කරන්න පුළුවන් විදිහේ සිස්ටම් එකක්. ඒ හින්දා 12 වෙනි එකට උත්තරේ වෙන්නේ 3 වෙනි එක. sorry 5 වෙනි එක.
ඊළඟට 13 වෙනි එකෙන් ආන්නේ which of the following is best describe the home page of a website. වෙබ්සයිට් එකක් ගත්තාම අපි home page එකක් කියන්නේ මොකක්ද කියලා අපෙන් අහන්නේ. සාමාන්‍යයෙන් අපි දන්නවා ඕනම වෙබ්සයිට් එකකට ගියාම home page කියලා එකක් තියෙනවා. home page එක කියලා කියන්නේ අපි ඕනම තැනක ඉඳන් home page එකට යනවා කියන අය මුලින් ඉඳන් ගියේ. එහෙනම් ඒක මුලින් ඉඳන් යනවා කියන එක මුල් පිටුව. එහෙනම් අපේ උත්තරේ එන්නේ first page of the website. right ඊළඟට අහනවා අපෙන් manager of an engineering manufacturing company is considering to recruit more people in the near future. What is the most relevant information in this case he has to be considered? මොකක් හරි මේ manufacturing කරන ආයතනයක් ගැන විස්තරයක් අපෙන් අහන්නේ. එතකොට ඒකෙදී අපෙන් අහන්නේ මිනිස්සු වැඩිපුර බඳවා ගන්න එක සම්බන්ධයෙන් අවධානය යොමු කරන්න ඕන වැදගත් කරුණු මොනවද කියන එක. හරි. කියන්නේ සේවකයන් බඳවා ගන්නකොට වැඩිපුර බඳවා ගන්න නම් මොනවද අවධානය යොමු කරන්න ඕන කාරණා කියලා අපෙන් අහන්නේ. right. එතකොට personal records of all employees. ඉතින් personal records එක employees ලගේ personal records බැලුවා කියලා සේවකයෝ වැඩියෙන් ගන්න ඕනද අඩුවෙන් ගන්න ඕනද කියලා තීරණයක් කරන්න බෑනේ. ඒකෙන් අපිට සේවකයව ගන්නවද නැද්ද වගේ දේවල් තීරණය කරන්න පුළුවන්. හරි. මේක අපෙන් අහන්නේ මම සිංහල ප්‍රශ්නෙත් පෙන්නන්නම්. ඉංජිනේරිස් පාද සමාගම කළමනාකරන නුදුරවනාගති වැඩිපුර මිනිසුන් බඳවා ගැනීම පිළිබඳවයි මේ අහන්නේ. එහෙම නිසා මේ සේවකයව බඳවා ගන්නවද නැද්ද කියන එක නෙමෙයි. හරි. එතකොට සේවකයන්ගේ පෞද්ගලික වාර්තා බැලුවා කියලා වැඩිපුර සේවකයව බඳවා ගන්නවද නැද්ද කියන එක තීරණය කරන්න බෑ. හරි. එතකොට ඊළඟ දෙවෙනි උත්තරේ බඳවා ගන්නාලද සියලුම මිනිසුන්ගේ පූර්ව වාර්තා. ඉතින් බඳවා ගන්න අයගේ පූර්ව වාර්තා කියන්නේ පරණ වාර්තා බැලුවා කියලා වැඩිපුර බඳව ගන්න ඕනද නැද්ද කියන එක තීරණය කරන්න බෑ. හරි. පෞද්ගලික පැමිණීම් ලේඛන බැලුවා කියලාත් බෑ. ඉංජිනේරු පිරිවිතර හා නිෂ්පාදනය වුණු විස්තරාත්මක වාර්තා බැලුවටත් බෑ. සේවක වැඩියෙන් බඳව ගන්නව නැද්ද තීරණය කරන්න වෙන්නේ මොනවාද? වර්තමානයේ අපි ගත්ත ආයතනයක් ඇතුළේ දැන් සේවකයෝ කීයක් ඉන්නවද කොච්චර වේකන්සි තියෙනවද මොනවද කරන්න තියෙන වැඩ ටික නේද? ඊළඟට අනාගතයේදී මොනවද කරන්න බලාපොරොත්තු වෙන වැඩ ටික. ඒවට කොච්චර සේවකයෝ ඕනද වගේ දෙයක්. එහෙනම් අපිට ඕන වෙන්නේ මොනවද? පස්වෙනි උත්තරේ තියෙන එක. වර්තමාන හා ප්‍රක්ෂේපිත පුද්ගල අවශ්‍යතා සාරාංශ වාර්තා. ඒ කියන්නේ දැන් කීයක් ඉන්නවද? තව කීයක් ඕනද කියන එක නේද ඕන වෙන්නේ. එහෙනම් උත්තරේ වෙන්නේ 5. එතකොට ඒක ඇත්තටම සාමාන්‍ය දැනීමෙන් පිළිතුරු දෙන්න පුළුවන් විදිහේ ප්‍රශ්නයක්. right. අපි අවසාන වශයෙන් 15 වෙනි එක කරලා අදට පාඩම නවත්තනවාද පොඩ්ඩක් වෙනස් නවත්තනවා. 15 වෙනි එක ඒක නම් ලේසි 16 පාදයෙන්මයි ඔක්කොම තියෙන්නේ. එකම පාදයෙන් තියෙන හින්දා ලේසි. සමහර ප්‍රශ්න නම් අපිට වෙනස් පාද වලින් හම්බ වෙනවා. ඉතින් මේ වගේ දෙයකට අලුතෙන් ඉගෙන ගන්න කියලා දෙයක් නෑ. වල නිකම් උත්තරේ ගන්න විතරයි තියෙන්නේ. ඒතර ඒ වලට දෙකක් එකතු වුණාම ඒ කියන්නේ 10යි 12යි. ඒ කියන්නේ BC. ඒතර අන්තිමට C තියෙන්න ඕනේ. ඒ හින්දා C නැති උත්තර ටිකම කපලා දානවා. හරි. ඊට පස්සේ A වලට එකක් එකතු වුණා 11යි 11යි කියන්නේ B. එහෙනම් අන්තිමට B නැති උත්තර තියෙනවා නම් කපලා දානවා වෙලාවට තියෙනවා. ඊළඟ C කියලා කියන්නේ 12යි C වලට 4ක් එකතු වුණා කියන්නේ 16. 16 කියන්නේ මෙතන බිංදුවක් දාලා එහා පැත්තට එකක් යනවා. එහෙනම් උත්තරේ right. එහෙමනම් අදට අපි පාඩම මෙතනින් අවසන් කරමු. ඒ කියන්නේ මේ පේපරේ සාකච්ඡා කරන එක ගොඩක් වෙලාවට මම ඊළඟ දවසෙත් මේ පේපරේ සාකච්ඡා කරනවා ඉවර වෙන්න. ඊට පස්සේ තමයි අලුත් පාඩමක් කරන්න හිතන් ඉන්නේ. ඊට පස්සේ මේ ඊළඟ පේපර් එකේ ඉඳලා පේපර් එකයි පාඩමයි මාරුවෙන් මාරුවට කරන්න බලාපොරොත්තු වෙන්නේ. හරි මේ පාඩම අපි ඉවර වෙන්නම කරමු. හරි.
ඒතර මේ අපි මේ කරන විදිහ ගැන මොනවා හරි ගැටලු තියෙනවා නම් එහෙම නැත්නම් යෝජනා තියෙනවා නම් ඔයාලට ඒවා ඉදිරිපත් කරන්න පුළුවන්. හරි. තාම අපි හොඳ ප්‍රශ්න ටිකට ආවේ නැහැ. ඇත්තටම කිව්වොත් මේකේ 16 17න් පස්සේ වගේ තමයි අපි හොඳ ප්‍රශ්න ටික පටන් ගන්න. එහෙනම් අපි ඊළඟ දවසේ ප්‍රශ්නත් එක්ක හම්බෙමු. 4 වෙනි පන්තිය මෙතනින් අවසන් කරමු.